හරි අපි අද කතා කරන්න යන්නේ පොයිසෙල් සූත්‍රය පාවිච්චි කරලා කොහොමද අපි ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකය හොයන විදිය ඒ සඳහා තියෙන පරීක්ෂණ පාරවක පරීක්ෂණය තමයි විස්තර ගන්න යන්නේ. හරි මුලින්ම බලමු මොකද්ද පොයිසෙල් සමීකරණය කියන්නේ කියලා. හරි ඒතර පොයිසෙල් සමීකරණය අපි සිද්ධාන්ත කොටස් වල ඉගෙනගෙන තියෙනවා. q බෙදීම t සමානයි phi බෙදීම 8යි a වල 4යි delta p බෙදීම ඊටයි. හරි මේ තියෙන්නේ පොයිසෙල් සමීකරණය. හරි ඒතර අපිට ප්‍රායෝගික පරීක්ෂණයක් විදිහට ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකයේ සෙවීම සඳහා මෙන්න මේ ප්‍රායෝගික පරීක්ෂණය තියෙනවා පොයිසෙල් සූත්‍රය ඇතුලේ. හරිද? එතකොට දැන් අපි මේ පරීක්ෂණය කරන්න කලින් මේකේ මොනවද කියලා බලමු. මෙන්න මේ පරීක්ෂණය කරන්න කලින් මේකේ දැනගන්න ඕන මූලික સિદ્ધාන්ත කියලා. හරි. එතකොට මෙතන මේ පොයිසෙල් සමීකරණය ගත්තම හරි එතකොට මේකේ මේ කොටස් ටික පද ටික හඳුන්වලා ගත්තොත් මේ q බෙදීම t කියන්නේ කවුද? q බෙදීම t කියන්නේ පරිමාණ ශීඝ්‍රතාවය නැත්නම් ඒක කාලයකදී ගන්න තරල පරිමාව. හරි මේ a කියලා කියන්නේ කේශික නලයේ අරය, ඩෙල්ටා p කියන්නේ පීඩන අන්තරය, ඊට කියන්නේ දුෂ්ටාවිතා සංගුණකය, l කියලා කියන්නේ කේශික නලයේ දිග. හරිද? එතකොට මෙන්න මේ සමීකරණය අපි කිසියම් තත්ත්ව සඳහා කිසියම් තත්ත්ව ලබා දුන්න විට නියත තත්ත්වයන් ටිකක් ලබා දුන්න විට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා කේශික නලයක් තුළින් තරලයක් ගන්න ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරිද? එතකොට අපි බලමු මෙන්න මේ සමීකරණය මොන වගේ තත්ත්වයකටදී මේක වළංගු වෙන්නේ කියලා. හරි. මුලින්ම ගත්තොත් අපි මේක දාන්න පුළුවන් කේශික නල සඳහා. හරි කේශික නල සඳහා. හරි. ඒ වගේම මේ කේශික නලයේ තුලින් ගන්න තරලය අනාකූල තරලයක් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි දන්නවා අනාකූල තරලයක් කියලා කියන්නේ කැළඹිලි රහිතව අනාකූල රේඛා ඡේදනය වෙන්නේ නැතුව ක්‍රමවත් ගන්න තරලයකට අපි අනාකූල තරලයක් කියලා. හරි. ඒ වගේම අනිත් එක තමයි මෙන්න මේ ගලන තරලය අනවරත වෙන්න ඕනේ. හරි. අපි දන්නවා මේ අනවරත කියන එකේ අදහස් තමයි මොකද්ද? කිසියම් කාලයක් තුලදී ගලන තරල පරිමාව නැත්නම් ඒක කාලයකදී ගලන තරල පරිමාව නියතයක් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ කාලයත් එක්ක තරලයේ ගලන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා නම් අපිට ඒකත් මේ සමීකරණයෙන් දාන්න බෑ. ඒ කියන්නේ අනාකූල තරලයක් වෙන්න ඕනේ, අනවරත තරලයක් වෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි මෙන්න මේ කේශික නලය. හරි. මේ තියෙන කේශික නලය න ะ. හරි. මෙන්න මේ කේශික නලයේ අනිවාර්යයෙන්ම තිරස් නලයක් වෙන්න ඕනේ මේ සමීකරණය වළංගු වෙන්න. අනිවාර්යයෙන්ම මොකද්ද? තිරස් වෙන්න ඕනේ. හරි. තිරස් කේශික නලයක් වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ නලය හරහා කිසියම් තරලයක් ගලනවා නම් හරි උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. හරි උෂ්ණත්වයේ නියත අවස්ථාවක් සඳහා තමයි මේ සමීකරණය හරියටම වළංගු වෙන්නේ. මොකද උෂ්ණත්වය කියන එක අපි දන්නවා ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකයට බලපාන සාධකයක්. හරි උෂ්ණත්වය වෙනස් වෙනකොට දුෂ්ටාවිතා සංගුණකය වෙනස් වෙනවා. හරි ඒ මොකද්ද? උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. හරි උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. එහෙනම් අනාකූල අනවරත තිරස් නලයක් තුලින් කිසියම් දුෂ්ටාවි තරලයක් ගන්නකොට තමයි මේ සමීකරණය වළංගු වෙන්නේ. හරි. හරි ඊළඟට බලමු. දැන් අපි මෙතන ප්‍රායෝගික පරීක්ෂණයක් විස්තර කරන නිසා දැන් ගොල් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මූලික સિદ્ધාන්ත වෙන්න ඕනේ. මෙන්න මේ සමීකරණේ අපිට අවශ්‍ය පද කිහිපයක් හොයාගෙන මෙන්න මේ නොදන්න පදේ වන කවුද? දුෂ්ටාවිතා සංගුණකය. ඊට හොයාගන්න ඕනේ. හරි. එතකොට අපි දැන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තනි මිනුමක් ලබාගෙන කිසියම් පරීක්ෂණයකදී කිසියම් රාශියක් හොයාගන්නවට වඩා ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතයෙන් තමයි වැඩි නිර්වද්‍යතාවයක් සහිත මිනුමක් ලබා ගන්න පුළුවන්. හරි ඒ නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ සමීකරණය ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් වෙන විදිහට අපි වෙනස් කරගන්නවා. හරි ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් විදිහට වෙනස් කරගන්නවා. හරි බලමු මෙහෙම. q බෙදීම t සමානයි phi බෙදීම 8යි a වල 4යි බෙදීම ඊට අපි මෙතන දාගන්නවා ඊට l වෙන මෙතන දාගන්නවා ඩෙල්ටා p කියලා. හරි. එතකොට දැන් අපි මේ පරීක්ෂණයේදී බලන්න කිසියම් රාශියක් අපි ගත්තා q බෙදීම t කියලා. මේ q බෙදීම t කියන්නේ කවුද? තරලය ගලන ශීඝ්‍රතාවය. ඩෙල්ටා p කියන්නේ කවුද? පීඩන අන්තරය. හරි. එහෙනම් අපිට පුළුවන් කිසියම් නලයක් තියෙනවා නම් මෙන්න මේ නලයේ හරි දෙකලවර පීඩන අන්තරය. හරි. දෙකලවර පීඩන අන්තරය වෙනස් කරලා අන්න ඒ පීඩන අන්තරයත් එක්ක මේ තරලය ගලන ශීඝ්‍රතාවයට සිදුවන බලපෑම අධ්‍යයනය කරන්න. හරි. එහෙනම් ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න පුළුවන්. එතකොට අපි මේ පරීක්ෂණයේ සැලසුම් කරනකොට මෙන්න මේ ඩෙල්ටා p කියන එක න ะ පීඩන අන්තරය මැඩ ගන්න මොකක් හරි
ඇටෝමක් සකස් කරන්න ඕනේ. ඒ වගේම මොකක් කරන්න ඕනේ? මෙන්න මේ Q බෙදීම T කියන එක. ඒ කියන්නේ තරලය ගන්න ශීඝ්‍රතාවය. තරලය ගන්න ශීඝ්‍රතාවය මැන ගැනීම සඳහා අපි ඇටෝමක් සකස් කරන්න ඕනේ. හරි. එතකොට දැන් අපිට පීඩනාන්තරයේ කිසියම් පීඩනයමයින උපකරණයක් පාවිච්චි කරනවට වඩා අපිට ලේසි ක්‍රමයක් තමයි මොකද්ද? කිසියම් ද්‍රව කන්දක උසක් නිසා ඇතිවන පීඩනය මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට අපිට පුළුවන් අවශ්‍ය නම් මෙන්න මේ ඩෙල්ටා P කියන එක්කනා සඳහා HρG කියන ද්‍රව කන්දක උස භාවිත කරන්න Q බෙදීම T සඳහා අපිට පුළුවන් කිසියම් කාලයක් තුළ තරල පරිමාවක් මැනලා ගත වෙච්ච කාලයෙන් මැනගත්තා මෙදුව නම් අපිට නම් මොකද ඒක කාලෙදී කරන තරල පරිමාව සඳහා ප්‍රකාශනය අගයක් ලබා ගන්න. හරි. එහෙනම් බලමු අපි කොහොමද මේ පරීක්ෂණයේදී ඇටෝම සකස් කරලා දෙන්නේ කියලා. හරි. එහෙනම් මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම කේශික නලයක් තියෙනවා. මේ තියෙන කේශික නලය. මේ තියෙන කේශික නලය. හරි. මේ කේශික නලය අපිට පුළුවන් මේ ආධාරකයක තියලා හරි ආධාරකයකට සම්බන්ධ කරන්න. මේ තියෙන ආධාරකය ආධාරකයක් තියෙනවා. හරි. අපිට පුළුවන් මෙන්න මේ කේශික නලය තිරස්ස තියෙන විදිහට. හරි. මේක ඇලවෙන්නේ නැතුව තිරස්ස තියෙන ස්පීතු ලෙවල් එකක් මෙන්න මේ කේශික නලය මත තියලා හරි. මෙන්න මේක හරි තිරස් කේශික නලයක් විදිහට සකස් කරගන්න. හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? මෙන්න මේ කේශික නලය එක පැත්තකින් අපි තරලය එවන්න ඕනේ. හරි. හරි. එහෙනම් මේ තරලය එවන්න නම් අපි ඒකටත් උපකරණයක් පාවිච්චි කරනවා. මොකද්ද? නියත පීඩන හිස. ඒ හේතුව මේ පරීක්ෂණයේදී අපිට නියත පීඩනයක් යටතේ. ඒ අනවරත තරලයක් ගලන්න ඕනේ. තරලය අනවරත වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අනවරතව ගලන්න නම් මෙන්න මේ පීඩන අන්තරය නියතව තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේ තියෙන නියත පීඩන හිස, නියත පීඩන හිසේ නම් මොකද්ද? රබර් නලයක් පාවිච්චි කරලා මෙන්න මේ කේශික නලයට සම්බන්ධ කරනවා. හරි. එතකොට මේ නියත පීඩන හිසේ අපි දාන නියත පීඩන හිසට තරලය ඇතුල් වෙන්න එක නලයක් තියෙනවා. හරි. තරලය ඇතුල් වීම සඳහා එක නලයක් තියෙනවා. මේකේ තියෙන මේ ජල මට්ටම නියතව තියාගන්න. හරි. මෙන්න මේ ජල මට්ටම නියතව තියාගන්න. මෙන්න මේකේ තවත් නලයක් තියෙනවා. හරි. මෙන්න මේ නලය තමයි පිටාර නලය. හරි. මේක තමයි වැඩිපුර තියෙන ජලය ඉවතට යෑම සඳහා තියෙන නලය. හරි. අපිට ඕන එකටත් මේ වගේ බීකරයක් තියන්න පුළුවන් ඉවතට යන ජලය. හරි. එතකොට මෙන්න මේක අපිට පුළුවන් කිසියම් ජල සැපීමක් වගේ සම්බන්ධ කරලා මෙන්න මේ පීඩන හිස හරහා අපේ කේශික නලයට ලබා දෙන්න. හරි. එතකොට අපි දන්නවා මේ පිටාර නලය තියෙන නිසා මේකේ ද්‍රව මට්ටම මෙන්න මේ ද්‍රව මට්ටම නියතව තියාගන්න පුළුවන් වැඩි වීමකින් තොරව. හරි. ඊළඟට හරිනම් දැන් අපි මෙතන පීඩන හිස සම්බන්ධ කරා. හරි. එහෙනම් අපි මේ පැත්තෙන් අපි කරාමයේ යුක්ත කරොත් එහෙම මෙන්න මේ පීඩන හිස පිරෙනවා. වැඩිපුර තියෙන ජලය මේකෙන් ඉවත් වෙලා යනවා. එහෙනම් මෙතන තියෙන ද්‍රව මට්ටම උසේ වෙනසක් වෙන්නේ නැතුව අපිට පුළුවන් නියත පීඩනයක් යටතේ මෙන්න මේ කේශික නලයට මොකක් වෙන්නද? තරලයක් ඇතුල් වෙන්න. හරි. තරලයක් ඇතුල් කරගන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මෙතනින් ඉවත් වෙන තරලය. හරි. ඉවත් වෙන තරලය එකතු කරගන්න අපි මේ පැත්තෙන් අපි තියනවා මිනුම් සරාවක්. හරි. මිනුම් සරාවක් තියන්න පුළුවන්. නැත්නම් බීකරයකට එකතු කරලා බීකරයකට තරලය එකතු කරලා අපිට මිනුම් සරාවක් පාවිච්චි කරලා මේ එකතු වෙච්ච තරල පරිමාව මැන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මෙන්න මෙතන නූල් කැබැල්ලකුත් ගැට ගන්නවා. හරි. මෙන්න මේ නූල් කැබැල්ලක් ගැට ගන්න එක අපි ඉස්සරහදී විශේෂ කරුණුත් එක්ක කතා කරමු කොහොමද? ඇයි ඒකට හේතුව කියලා. හරි. එතකොට හරි මේක තමයි මූලික ඇටෝම. ඊට අමතරව අපිට මේකේ ඕන වෙනවා විරාම ගටිකාවක්. හරි. විරාම ගටිකාවක් අවශ්‍ය වෙනවා කාලය මැන ගන්න. හරි. මෙතන මේ ජලය එකතු කරගන්න බීකරයක් ඕන වෙනවා. හරි. ඊට පස්සේ අපිට තව අමතරව මිනුම් සරාවක් ඕන වෙනවා එකතු වෙච්ච ද්‍රව පරිමාව මැන ගන්න මිනුම් සරාවක් ඕන වෙනවා. හරි. ඊට පස්සේ අපිට තව එකක් ඕන මෙන්න මේ ටික. හරි. මෙන්න මෙතන මෙන්න මේ නියත පීඩන හිසේ ද්‍රව මට්ටමේ ඉඳන් මෙන්න මේ නියත පීඩන හිසේ ද්‍රව මට්ටමේ ඉඳන් මෙන්න මේ නලය පවතින උසට නලයේ තිරස් නලයට ඇති උස මෙන්න මේ තිරස් කේශික නලයට තියෙන උස මෙන්න මේ H මැන ගැනීම සඳහා අපිට ඕන වෙනවා මීටර රුලක්. හරි. ඒ මීටර රුලම පාවිච්චි කරලා අපිට මෙන්න මේ කේශික නලයේ දිගත් මැන ගන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි පොයිසෙල් සූත්‍රය ඇසුරින් දුෂ්ටාවිතා සංගුණකයේ සෙවීම සඳහා තියෙන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා තියෙන උපකරණ ඇටෝම.
හරි. අපි බලමු මේකේ තියෙන විශේෂ කරුණු මොනවද දැන් අපි පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට මෙන්න මේකේ අපි විශේෂ කරුණු ටිකක් කතා කරමු පරීක්ෂණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි දැන් මෙතන තියෙනවා මේ තිරස් කේශික නලය. හරි මේකට අපි කියනවා තිරස් කේශික නලය. එතකොට මේ කේශික නලය අපි මුලින්ම පරීක්ෂණයට ගන්න කලින් මොකක් කරන්න ඕනද? මෙන්න මේ කේශික නලය පිරිසිදු කරගන්න ඕනේ. හරි. හරි. මොකද මේක කේශික නලයක් ටිකක් කුඩා සිදුරක් තියෙන්නේ. අපවිත්‍ර ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. හරි අපවිත්‍ර ද්‍රව්‍ය තිබුණොත් එහෙම මොනවා හරි ඇතුලේ තිබුණොත් එහෙම මෙයාගේ හරස්කඩ ඒකාකාර බව නැති වෙන්න පුළුවන්. හරි හරස්කඩ ඒකාකාර බව නැති වුණොත් එහෙම මොකක්ද වෙනවද? හරි අපිට දන්නවා මේ ඒකාකාර හරස්කඩක් සහිත නලයකට තමයි මේ පොයිසල් සමීකරණය වළංගු වෙන්නේ. මොකද අපි ඒ කියලා සැලකුවේ මොකද්ද? මෙන්න මේ කේශික නලය අර හරි එහෙනම් ඒකාකාර බව නැති වෙන්න පුළුවන් ඇතුලේ අපවිත්‍ර ද්‍රව්‍ය තිබුණොත් එහෙම. හරි ඒ නිසා ඒවා ටික අපි සුද්ධ කරලා අයින් කරන්න ඕනේ. ඒ සඳහා අපි පාවිච්චි කරනවා හරි අපි මේ නලය මුලින්ම මොකක් කරනවද? මුලින්ම හොදනවා තනුක HCl වලින්. හරි තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයෙන් හොදනවා. හරි ඊට පස්සේ තනුක NaOH. හරි තනුක NaOH ද්‍රාවණයකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඊට පස්සේ තනුක HCl ද්‍රාවණයකින් නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණයකින් අන්තිමටම අපි මේක ජලයෙන් හොදනවා. ගලා යන ජලයෙන් හොදනවා. අපි ඊළඟට මොකක් කරනවා? මේක අපිට ඕන වේලි වාත ධාරාවක් පාවිච්චි කරලා මෙයාව වියල ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මුලින්ම මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් හොදනකොට අපි මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ වගේ බීකරයක් අරගෙන මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දාලා මේ කේශික නලය මේකට ගිල්ලලා මෙන්න මේ පැත්තට අපිට ඕන නම් චූෂණ පොම්පයක් නැත්නම් රබර් බෝලයක් වගේ සම්බන්ධ කරලා අපිට පුළුවන් මේක චූෂණය කරලා මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මෙන්න මේ නලය හරහා කිහිප වරක් ඉහළ පහළ ගැලීමට සලස්වන්න පුළුවන්. හරි. ඒතර අපිට මේ කේශික නලය ඇතුලේ තියෙන නම් මොනවා හරි අපද්‍රව්‍ය මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඉවත් වෙලා යනවා. හරි ඊට පස්සේ මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවත් කරන්න මොකද්ද කරන්නේ? අපි නැවත මෙන්න මේ නලය අරගෙන අපි මේකට දාන මොනවද? තනුක HCl. හරි තනුක HCl දාලා හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය දාලා මේක නැවත මේ විදිහට මේ චූෂණය කරලා මේ රබර් බෝලේ අපි දන්නවා තේරපනකොට නැවත මේ විදිහට කරනකොට මොකද්ද වෙන්නේ? මෙතන පීඩනය අඩු වෙලා මේක හරහා තරලය කරන්න පුළුවන්. හරි එතකොට මේ විදිහට කීප වරක් මේ නලය හරහා HCl ද්‍රාවණය යැවීම සැලැස්වීමෙන් හරි මේක ඇතුලේ තියෙන ඉතුරු වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික ඉවත් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට මොකක් කරන්න ඕන? ඊට පස්සේ අපි ආයෙත් ආශ්‍රිත ජලය නැත්තම් පිරිසිදු ජලය අරගෙන ඒ ජලයට මේ කේශික නලය දාලා අර කලින් විදිහට මේ කේශික නලය හරහා ජලය ගලා යන සැලැස්වීම මොකක් කරන්න පුළුවන්ද? මෙන්න මේක ජලයෙන් හොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වියලි වාත ධාරාවකින් මේක පිරිසිදු කරගන්න බේර ගන්න පුළුවන්. හරි මේලගෙන අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ ආධාරකය අරගෙන මේ ආධාරකයේ මත මේ කේශික නලය තිරස්ව සවි කරනවා. හරි. එතකොට තිරස්ව සවි කරන්න අපිට ඕනේ නම් මොකද්ද? ස්ප්‍රීතු ලෙවල් එක. හරි ස්ප්‍රීතු ලෙවල් එක. හරි එතකොට මේ ගාම අපි මොකක් කරමුද? මෙන්න මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ ටිකක් කතා කරමු. හරි. උපකරණ මොකද්ද අපිට ඕනලා තියෙන්නේ? හරි කේශික නලයක් ඕනේ. හරි කේශික නලයක් ඕනේ වුණා. ඊට පස්සේ හරි එහෙනම් මේ කේශික නලයේ තිරස්ව සවි කරන්න ඕනේ. තිරස්ව සවි කරන්න අපි මේකට ගන්නවා ස්ප්‍රීතු ලෙවල් එක. ස්ප්‍රීතු ලෙවලයක් ඕනේ. හරි ඊට පස්සේ ආධාරකයක් ඕනේ. හරි ආධාරක දෙකක් ඕනේ. එක ආධාරකයක් මෙන්න මේ කේශික නලය සම්බන්ධ කරන්න අනිත් එක මෙන්න මේ නියත පීඩන හිස සම්බන්ධ කරන්න. හරි නියත පීඩන හිස සම්බන්ධ කරන්න අපිට තවත් ආධාරකයක් ඕන වෙනවා මෙතෙන්. හරි ඊට පස්සේ දැන් අපි මේ කේශික නලයේ තිරස්ස සවි කරගෙන ඉවරයි. හරි ඊට පස්සේ මෙන්න මේ අපිට මේ කේශික නලයට තරලය සපයන්න ඕනේ. හරි තරලය සපයනකොට අපිට විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. මොකක්ද මේ විශේෂ ක්‍රමවේදය? අපි නියත පීඩනයක් යටතේ තමයි මෙන්න මේ පීඩනය මේ නියත පීඩනයක් නිසා මේ තරලය ඇතුල් කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ නලය හරහා පවතින පීඩනාන්තරය වෙනස් කරනකොට නලය හරහා පවතින පීඩනාන්තරය වෙනස් කරනකොට මෙන්න මේ නලය හරහා තරලය ගණන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. හරි නලය හරහා තරලය ගණන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ඒතර අපි පරීක්ෂණය සඳහා පරීක්ෂණය කරනකොට අපි දන්නවා දැන් මේ අපිට වෙනස් පීඩනාන්තර හදාගන්න ඕනේ. අපිට පහසුවෙන් පීඩනාන්තරය වෙනස් කරගන්න ඕනේ. දන්නා අගයකින් වෙනස් කරගන්න ඕනේ. හරි. දන්නා අගයකින් මේ පීඩනාන්තරය වෙනස් කරගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මේ නියත පීඩන හිසක් පාවිච්චි කරලා අපිට මේ එක පැත්තකට රබර් නලයක් භාවිතයෙන් තරලය එවීමට සලස්වන්න පුළුවන්. හරි. තරලය එනකොට අපිට මෙන්න මේ නියත පීඩන හිස ඉහළ පහළ සීරුමාරු කිරීම මගින් මෙන්න මේ
නියත පීඩන හිසේ පවතින ද්‍රව මට්ටම සහ මෙන්න මේ තිරස් කේශික නලය අතර පවතින උස සීරු මාරු කරගන්න පුළුවන්. අපි දන්නවා හරි ද්‍රවයක් නිසා ඇතිවන පීඩනය HOG ට සමාන වෙනවා. එහෙනම් මේ H වෙනස් කරනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ පැත්තේ පීඩනය වෙනස් වෙනවා. හරි එහෙනම් අපිට පීඩනය වෙනස් කර මෙන්න මේ පැත්තේ තරලයේ ඉවත් වන ශීඝ්‍රතාවය නැත්නම් තරලයේ ගන්න ශීඝ්‍රතාවය මැන ගන්න පුළුවන්. හරි වෙනස් පීඩන අන්තර යටතේ. හරි එහෙනම් අපිට අනිත් උපකරණය තමයි ඕනේ නියත පීඩන හිස. නියත පීඩන හිස නැත්නම් නියත මට්ටම් උපකරණය කියනවා. හරි ඔන්න නියත මට්ටම් උපකරණය ගත්තා. ඊට පස්සේ අපිට තව මෙන්න මේ සම්බන්ධ කිරීම සඳහා නියත පීඩන හිස සහ කේශික නලය සම්බන්ධ කිරීම සඳහා රබර් නල ඕනේ. හරි ඒතර එක රබර් නලයකින් මේ නියත පීඩන හිස මෙන්න මේ කේශික නලයට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි ගත්තාම මෙන්න මේ අපේ කරාම ඉඳන් නැත්නම් ටැප් එකේ ඉඳන් එන ජලය සම්බන්ධ කරන්න අපිට තවත් රබර් නලයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මොකද්ද? වැඩිපුර එකතු වෙන ජලයේ ගලා යාම සඳහා පිටාර නලයක් තියෙනවා. ඒකත් අපිට රබර් නලයක් සම්බන්ධ කරලා බීකරයකට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එතකොට ඊට අමතරව දැන් අපි මේ පැත්තෙන් අපි මෙතන තව පොඩි නූල් කැවැල්ලක් දාලා තියෙනවා. හරි. ඒක අපි විස්තර කතා කරන්නම් ඇයි හේතුව කියලා. එහෙනම් මෙතන තියෙනවා කපු නූල් කැවැල්ලක් තියෙනවා. කපු නූල් කැවැල්ලක් තියෙනවා. මෙතන බීකරයක් තියෙනවා. හරි බීකරයක් තියෙනවා. හරි බීකරයට තමයි අපි තරල එකතු කරගන්නේ. හරි ඊට පස්සේ එකතු වෙච්ච තරල පරිමාව මයින්ඩ් අපිට තියෙනවා මිනුම් සරාවක්. හරි මිනුම් සරාවක් ඕනේ. හරි ඊට පස්සේ අපිට කොච්චර කාලයක් මේ තරල එකතු වෙනවද කියලා මැනගන්න අපි මේකට ගන්න මොකද්ද? අපි ගන්නවා හරි මෙතන අපි කාලය මැන ගැනීම සඳහා විරාම ගටිකාවක් ගන්නවා. විරාම ගටිකාව. හරි විරාම ගටිකාවක් ගන්නවා. කාලය මැන ගන්නවා. හරි ඊට අමතරව අපි දන්නවා ද්‍රවයක දෘෂ්ටාවිතා සංගුණකය ඊට අපි ප්‍රකාශ කරන්නේ කිසියම් උෂ්ණත්වයක් යටතේ. හරි කිසියම් තීටා උෂ්ණත්වයක තමයි මෙන්න මේ ජලයේ දෘෂ්ටාවිතා සංගුණකය මෙච්චරයි මෙන්න මේ තරලයේ දෘෂ්ටාවිතා සංගුණකය මෙච්චරයි කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක තමයි මෙන්න මේ ඊට කියන එක අපි ප්‍රකාශ කරන්නේ. ඒතර පරීක්ෂණය සඳහා අපිට තව අමතර උපකරණයක් ඕන නම් මොකද්ද? අමතර උපකරණය තමයි හරි උෂ්ණත්වමානය. හරි උෂ්ණත්වමානයෙන් අපිට පුළුවන් මෙන්න මේ පරීක්ෂණය කළේ මෙන්න මේ උෂ්ණත්වයේදී කියලා මැනගෙන මේ උෂ්ණත්වයේ තමයි මෙන්න මේ ඊට සඳහා ලැබිච්ච අගය ප්‍රකාශ කරන්න පුළුවන් උෂ්ණත්වයත් එක්ක. හරි එහෙනම් ওই ටික තමයි අපිට පරීක්ෂණය සඳහා අවශ්‍ය මූලික උපකරණ ටික. හරි තව එකක් අපිට තියෙනවා මොකද්ද? ප්‍රධාන එකක්. අපි ඒක මුලින්ම කියන මොකද්ද? මෙන්න මේ කේශික නලයේ දිග මැන ගැනීමට අපිට මීටර් රූලක් ඕනේ. ඊට පස්සේ මෙන්න මේ උසක් මැන ගන්න ඕනේ. මෙන්න මේ නියත පීඩන හිසේ ද්‍රව මට්ටමේ ඉඳන් මෙන්න මේ තිරස් කේශික නලයේ පවතින උස h මැන ගන්නත් අපිට මේ මීටර රූලම පාවිච්චි කරන්න පුළුවන්. h මැන ගැනීම සහ කේශික නලයේ දිග මැන ගන්න. හරි. එතකොට අනිත් එක තමයි මෙන්න මේ කේශික නලය අපිට වැදගත්ම අනිත් එක මොකද්ද? මෙන්න මේ a මැන ගන්න ඕනේ. ඒ කියන්නේ කවුද? හරස්කඩ අරය. එහෙනම් අපි මිනුමක් විදියට ගන්න මොකද්ද? අරේ මැනීම සඳහා අරේ මයින්ද බැරි නිසා අපි කේශික නලයේ විස්කම්භය ගන්නවා. මිනුම විදියට. හරි ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ මොකද්ද? චල අන්වීක්ෂය. හරි චල අන්වීක්ෂය තමයි එතකොට අපිට මේකේ පාවිච්චි කරන්නේ. හරි එතකොට අපිට මේකේ මූලික මිනුම් උපකරණ තියෙනවා මොනවාද? එකක් තියෙනවා මීටර රූල මිනුම් උපකරණ. හරි චල අන්වීක්ෂය. හරි ඊට පස්සේ අපිට මිනුම් සරාව තියෙනවා. විරාම ගටිකාව තියෙනවා. හරි ඊට පස්සේ උෂ්ණත්වමානය තියෙනවා. උෂ්ණත්වය මැනගන්න. හරි එතකොට මේවා තමයි අපිට තියෙන මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය වෙන විශේෂ මිනුම් උපකරණ ටික. හරි මේ උපකරණ ටික එහෙනම් හරි ඔය ටික තමයි එතකොට මේ පරීක්ෂණයේදී ඇටෝමට සම්බන්ධ අවශ්‍ය ටික. හරි එතකොට අපි මෙන්න මෙතන මේ කේශික නලයේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙනම් මෙන්න මේ කේශික නලයේ සාමාන්‍යයෙන් ආසන්නව අපි සෙන්ටිමීටර් 25ක් වගේ දිග කේශික නලයක් තමයි පාවිච්චි කරන්නේ. හරි 25 සෙන්ටිමීටර් විතර දිග කේශික නලයක් පාවිච්චි කරන්නේ. හරි මෙන්න මෙතන අපි කතා කරන්නේ මොකද්ද? මෙන්න මේ නලයේ කෙළවරින් අපි කපුණුල් කෑල්ලක් ගැට ගහලා තියෙනවා. මෙන්න මේ කපුණුල් කෑල්ල ගැට ගන්න හේතුව තමයි අපිට මෙන්න මෙතනින් මෙන්න මේ කේශික නලයේ කෙළවරින් හරි කේශික නලයේ කෙළවරින් ජලය ඉවතට විසි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා කේශික නලයක කෙළවර ගත්තාම මෙන්න මේ විදිහට මෙතන මාවකයක් හැදෙන්න පුළුවන්. හරි ජලය ඉවත් වෙනකොට මාවකයක් හැදෙනවා. අපි දන්නවා මාවකයක් කරා තීර්ණාන්තරයක් ගොඩ නැගෙනවා 2t බෙදීම r කියලා. හරි t කියන්නේ පෘෂ්ඨිකාර්ථී සංගුණකය r කියලා කියන්නේ හරි මාවකයේ අරය. හරි එහෙනම් මෙන්න මෙතන මෙන්න මේ වගේ
මාවකයක් හැදුනොත් එහෙම අපිට මෙන්න මෙතන පීඩන වෙනසක් ඇති වෙන්න පුළුවන්. හරි. අපි දැන් සාමාන්‍යයෙන් සලකන්නේ මොකද්ද? මෙන්න මේ තරලය ඉවත් වෙන තැන පීඩනය කාට සමානයිද? වායුගෝලීය පීඩනයට සමානයි. හරි. මෙතන පීඩනය වායුගෝලීය පීඩනය කියලා සලකනවා. නමුත් දැන් අපි මෙතන පීඩනාන්තරය ගන්නකොට මෙතන මාවකයක් නිර්මාණය වුණොත් අපි දන්නවා මේ මාවකයේ ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා යම්සි ප්‍රමාණයක් වැඩි. හරි. ඒ නිසා අපි මෙන්න මෙතන කපුනූල් පටක් දාපුවම අපිට මෙන්න මේ මාවකයක් නිර්මාණය වෙන්න දෙන්නේ නැතුව මෙන්න මේ නූල දිගේ මේ තරලය වෑස්සෙනවා. හරි. වෑස්සෙන්න සලස්සන්න පුළුවන්. හරි. ඒ නිසා මෙතන මාවකයක් නිර්මාණය වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපි ඉවතර ජලයේ විසිවීම වළක්වා ගන්න පුළුවන්. එහෙනම් අපිට කපුනූල් පටක් පාවිච්චි කරන එකේ වැදගත්කම් දෙකක් කතා කරා. මාවකයක් නිර්මාණය වැළැක්වීම සහ හරි මෙන්න මෙතන තරලය ඉවතර විසිවීම වැළැක්වීම. හරි. ඔන්න ඔය කතා ටික. හරි. ඒතර අපි මුලින්ම පරීක්ෂණය කරනකොට මෙන්න මෙහෙම කරන්න ඕනේ. හරි. එහෙනම් ඇටෝම සකස් කරලා ඉවරයි. හරි. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ නියත පීඩන හිස කිසියම් මට්ටමක් දක්වා ඉහළ මහල සීරුමාරු කරන්න පුළුවන්. හරි. සීරුමාරු කරලා හරි සාමාන්‍යයෙන් අපි මෙතන මේ නියත පීඩන හිස මෙන්න මේ කේශික නාලයේ මට්ටමේ ඉඳන් ගොඩාක් උඩට ඔසවන්නෙත් නැහැ. යම්කිසි සීමාවක් තියාගෙන තමයි මෙයාව සීරුමාරු කරන්නේ. හරි. සීරුමාරු කරන්නේ. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ පොයිසෙල් සමීකරණය වළංගු වෙන තත්ත්ව තියෙනවා. මොනවාද අපි කලින් කතා කරා? එකක් තමයි තරලය අනාකූලව ගලන්න ඕනේ. හරි. එහෙනම් තරලය අනාකූලව ගලන්න මොකක් වෙන්න ඕනද? මෙන්න මෙයා හරහා ලොකු පීඩනාන්තරයක් තියාගත්තොත් මොකක් වෙනවද? මෙන්න මේ තරලය හරහා මෙන්න මේ නලය හරහා තරලය ගලන්න පුළුවන් මොකද්ද? ආකූල වෙලා. ඒ කියන්නේ අනාකූල තත්ත්වය ඉක්මවලා ගිහලා මෙයා ආකූල තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. හරි. අන්න ඒ නිසා මොකක් වෙනවද? අපි මෙන්න මේ උස සාමාන්‍ය සෙන්ටිමීටර් 40 50 වගේ සීමාවෙන් එහාට මෙයා වැඩි කරන්නේ නැතුව අපි තියාගන්නවා. හේතුව තරලය ආකූල වෙන්න පුළුවන් නිසා. හරි. ඒතර අපිට මෙයා ගොඩාක් පහලින් තියාගන්නෙ නැහැ. ගොඩාක් පහලින් තියාගත්තොත් එහෙම මෙතන ගොඩාක් තරලය ගන්න සීග්‍රතාවය ගොඩාක් පොඩි අගයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හරි යම්සි තරලයක් ගලවෙන්න යොකු කාලයක් ගත වෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම. හරි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් තරලය මෙතනින් ඉවත් වෙන ප්‍රමාණයට නියත පීඩන හිස ඉහළට ඔසවලා හරි උපරිම ප්‍රමාණයක කියන්නේ සීමාවක් තියාගෙන අන්නේ අතර විචලනය කර කර එකිනෙකට වෙනස් එච්චාගයන් සඳහා අපි මොකක් කරනවද? තරලය ගන්න ශීඝ්‍රතාවය මයිනවා. හරි. එතකොට දැන් පොයිසෙල් සමීකරණය අපි දන්නවා q බෙදීම t සමානයි 5 බෙදීම 8යි a වල 4යි ඩෙල්ටා p බෙදීම ඊටයි. හරි. එහෙනම් අපි මේකෙදි මෙන්න මෙහෙම වැඩක් කරගන්නවා q බෙදීම t සමානයි 5 බෙදීම 8යි a වල 4යි ඊටා l. අපි මෙතන මේ පීඩනයේ විදිහට ගන්න මොකද? ඒකට පීඩන අන්තරය. පීඩන අන්තරය කියලා කියන්නේ අපි මෙන්න මෙතන අපි හිතමු මෙතන a ලක්ෂය මෙන්න මෙතන b ලක්ෂය. හරි. මෙන්න මෙතන b ලක්ෂය. හරි. a හා b අතර පවතින පීඩන අන්තරය. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ b වල පීඩනය කවුරු කියලාද? අපි මෙතන ගන්න අපි හිතමු y වල පීඩනය p නෝට්. හරි. එහෙනම් අපිට මෙතන ලියා ගන්න පුළුවන් pb සමානයි y වල පීඩනය p නෝට් ධන hog. හරි. ඒතර a ලක්ෂයේ පීඩනය අපි දන්නවා මෙතන තරලයෙන් ඉවත් වෙන තැන. එහෙනම් a ලක්ෂයේ පීඩනය p නෝට් කියන්නේ y වල පීඩනයට සමානයි. හරි. එහෙනම් අපිට මෙතන ඩෙල්ටා p සඳහා අගයක් ගන්න පුළුවන්. ඩෙල්ටා p සමානයි p නෝට් ධන hρg ඍණ p නෝට්. එහෙනම් බලන්න මෙතන එනවා ඩෙල්ටා p සඳහා අගයක් hρg කියලා. එහෙනම් මේ hρg කියන අගය අපි ආදේශ කරනවා මෙන්න මේ පීඩනාන්තරය සඳහා. හරි. එහෙනම් මෙතන අපිට දාගන්න පුළුවන් hρg කියන අගය පීඩන අන්තරය වෙනකොට. හරි. එහෙනම් දැන් බලන්න මෙතන අපිට නියත පද තියෙනවා. ρ කියන එක නා නියත පදයක්, g කියන එක නා නියත පදයක්. හරි. එහෙනම් අපිට මෙතන එනවා q බෙදීම t සමානයි මෙන්න මේ විදිහට සමීකරණය හදාගන්න පුළුවන්. හරි. මෙන්න මේව හදාගන්න පුළුවන් වාරයක් h කියලා. එහෙනම් අපි මෙතන ස්වායත්ත විචාලන විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? අපි h තමයි වෙනස් කරන්නේ. හරි. h වෙනස් කරන ඇතුළම පීඩනාන්තරය වෙනස් කරගන්න. හරි. එහෙනම් h වෙනස් කර කර ඊට අනුරූපව මෙන්න මේ තරලය ගන්න ශීඝ්‍රතාවය මැන ගන්නවා. හරි. එතකොට පරීක්ෂණයේදී අපි මොකද ගන්න? කිසියම් උසකර මේ නියත පීඩන හිස උස්සලා තියලා හරි ටික වෙලාවක් මේක හරහා තරලය ගලන්න සලස්වනවා. එතකොට මේ තරලය ටික වෙලාවක් ගලනකොට ඉන්න ඒ පීඩන අන්තරය යටතේ නියත පරිමා ශීඝ්‍රතාවයකින් ගලන තත්ත්වයට මෙන්න මේ තරලය ගලන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. ආරම්භයේදී සුළු පොඩි ශීඝ්‍රතාවකින් පටන් ගන්න ටික වෙලාවක් යනකොට ඒ උෂ්ණයට අදාළව ඒ පීඩන අන්තරයට අදාළව
අනවරත තරලයක් බවට පත් වෙනවා. හරි. එතකන් අපි ටික වෙලාවක් මේ තරලය මේක දිගේ ගලන්න සලස්වනවා. හරි. එතකොට ඊළඟට තමයි දැන් ටික වෙලාවක් තරලය ගන්නකොට අපි දන්නවා මෙන්න මේක අනවරතව මෙතනින් තරලය වැස්සෙනවා. හරි. එතකොට මොකක් වෙනවද? මෙන්න මේ විරාම කටිකාව අපි ඔන් කරනවා. විරාම කටිකාව ක්‍රියාත්මක කරනවත් එක්කම හරි. විරාම කටිකාව ක්‍රියාත්මක කරනවත් එක්කම මෙන්න මේ මෙතන බීකරය තියලා අපි මෙතන තරලය නැත්නම් ජලය එකතු වෙන්න සලස්වනවා. හරි. මේ විදිහට සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර හරි මිනිත්තු 3ක් කාලයක් විතර අපි තරලය එකතු වෙන්න සලස්වනවා. එකතු වෙන්න සලස්සලා හරි විනාඩි 3ක් තුලදී එකතු වෙච්ච තරල පරිමාව හරි මිනුම් සරාවෙන් අපි මැන ගන්නවා. හරි එහෙනම් අපි එතකොට මේකෙදි ගන්න පාඨාංක මොනවාද? හරි කිසියම් කාල සීමාවක් තුලදී එකතු වෙච්ච තරල පරිමාවයි. හරි ඊට අමතරව එතකොට මොකද්ද? අන්න ඒ මොහොතේදී වෙන මේ තිරස් කේශික නලයේ ඉඳන් වෙන මේ නියත පීඩන හිසේ ඉහළ ද්‍රව මට්ටමට තියෙන උස. හරි ඉහළ ද්‍රව මට්ටමට තියෙන උස මැන ගන්නවා h කියන එක. හරි මැනගෙන අපි ප්‍රස්ථාරයක් අඳිනවා කවුරුත් එක්කද? වෙන මේ h උසත් එක්ක තරලය ගන්න ශීඝ්‍රතාවය. හරි තරලය ගන්න ශීඝ්‍රතාවය. හරි එහෙනම් මම x අක්ෂර ගන්නවා h කියන එක නා y අක්ෂර ගන්නවා q බෙදීම t. හරි ওই විදිහට අපි h වෙනස් කර කර. හරි h වෙනස් කර කර එකිනෙකට වෙනස් වර්ගයන් සඳහා අපි q බෙදීම t නැත්නම් මිනිත්තු 3ක් තුලදී එකතු වෙච්ච කාලය තරල පරිමාව මැනගෙන q බෙදීම t ගණනය කරනවා. හරි එහෙනම් ඊළඟට අපිට පුළුවන් මොකක් කරන්නද? ප්‍රස්ථාරය අඳින්න. හරි ප්‍රස්ථාරය මේ විදිහට අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවා x සමග q බෙදීම t ගේ විචලනය. හරි මේ වගේ ප්‍රස්ථාරයක්. හරි එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඒතකොට අපිට මේ කුඩා පාඨාංක සඳහා මේක අපිට හම්බෙන්නේ නැහැ. අපිට පාඨාංක මේ මෙන්න මේ වගේ තැනක ඉඳන් තමයි පාඨාංක හම්බෙන්නේ. එතකොට ප්‍රස්ථාරය අපි නිර්මාණය කරනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. හරි දැන් අපි ඒතකොට සීමාව කියව මෙන්න මේ h සඳහා ගොඩාක් ලොකු වගයන් ගන්න නැහැ කියවා. සෙන්ටිමීටර් 40ක් 50ට වඩා වැඩි වගයන් පාවිච්චි කරන්න හේතු මොකක්ද? තරලය ආකුල වෙනවා කියවා. අපි හදිස්සිය හරි සෙන්ටිමීටර් 60 70 වගේ හරි විශාල අගයන් සඳහා මෙන්න මේ පරීක්ෂණය කරොත් එහෙම අපිට ඒකෙදි ලැබෙන අගයනුත් මේ ප්‍රස්ථාරේ ලකුණු කරොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රස්ථාර හම්බෙන්න පුළුවන්. හරි මෙන්න මේ වගේ පාඨාංක ලැබෙන්න පුළුවන්. අපි මේ ප්‍රස්ථාරය ටිකක් දික් කරලා යනදොත් එහෙම මෙන්න මේ අවසන් කොටස මොකක් වෙනවද? ටිකක් වක්‍රයක් වෙනවා. හරි රේඛීය ගතියක් නැති වෙනවා. එහෙනම් මෙන්න මේ රේඛීය කොටසකුත් තියෙනවා මේ වක්‍ර කොටසකුත් තියෙනවා. හරි එහෙනම් අපිට මේ පරීක්ෂණයේදී හරි එතකොට අපි දන්නවා මේ පරීක්ෂණයේදී y සමාන mx ආකාරයට අපි සමීකරණය හදාගත්තනේ y සමානයි mx. හරි මේ තියෙන්නේ y සමාන mx ආකාරයට සමීකරණය හදාගෙන තියෙන්නේ ප්‍රස්ථාරයක් අඳින්න. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ කවුද? මෙන්න මේ අනුක්‍රමණය කියලා කියන්නේ phi a වල 4 rho g බෙදීම phi බෙදීම 8 හරි phi බෙදීම 8යි මෙතන එනවා 8යි θ l. හරි මේ තියෙන ප්‍රස්ථාරය අනුක්‍රමණය. හරි ප්‍රස්ථාරය අනුක්‍රමණය. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයේ ලක්ෂ දෙකක් තෝරාගෙන හරි ලක්ෂ දෙකක් තෝරාගෙන මෙතන අනුක්‍රමණය ලබා ගන්න. අනුක්‍රමණය ආදේශ කරලා අපිට නොදන්න පදයකට මෙන්න මේ ඊට හොයා ගන්න ඕනේ. හරි ඒතර අනුක්‍රමණය භාවිතා කරලා මෙන්න මේ ඊට හොයා ගන්න නම් අපිට තව අවශ්‍ය මොනවද මිනුම්? අපිට ඕන නම් කවුද? මෙන්න මේ අරය කියන්නේ කවුද? අරය සඳහන් වක්නවද? මෙන්න මේ අරය කියලා කියන්නේ විස්කම්භයේ බෙදීම. නම් විස්කම්භයෙන් අර්ධයක් අපි අරය කියලා සලකනවා. එහෙනම් විස්කම්භය මන ගන්න ඕනේ. හරි එතකොට මෙන්න මේ විස්කම්භය මන ගන්නේ චලාන්වික්ෂය පාවිච්චි කරලා. හරි චලාන්වික්ෂය පාවිච්චි කරලා තමයි විස්කම්භය මන ගන්න. හරි අපි දන්නවා මෙන්න මේ විදිහට හරි විස්කම්භය මයින්කොට චලාන්වික්ෂය අරගෙන හරි සිරස්කම්බි සහ තිරස්කම්බි භාවිතා කරලා හරි එකිනෙකට ලම්බක දිශා දෙකකට අපිට පුළුවන් විස්කම්භය මන ගන්න. හරි එහෙනම් අපිට d සඳහා ගන්න පුළුවන් එකිනෙකට ලම්බක දිශා දෙකකට විස්කම්භය මනලා ඒකේ මධ්‍යයන්නේ ගන්න. එතකොට එනවා අපිට d සඳහාගේ. එහෙනම් ඊට පස්සේ පුළුවන් මේ d වලින් අර්ධයක් විදිහට අපිට මෙන්න මෙතන තියෙන අරය සඳහා ආදේශ කරන්න. හරි අනිත් එක කවුද? මෙන්න මේ කේශික නාලයේ දිග. හරි කේශික නාලයේ දිග අපිට මීටර උල පාවිච්චි කරන්න පුළුවන්. හේතුව අපිට මෙතන සෙන්ටිමීටර් 20ක් 25ක් විතර වගේ දිග නලයක් තමයි පාවිච්චි කරන්නේ. ඒතර සැලකිලි දිගක් තියෙන නලයක් අපිට අඩු බාහිර දෝෂයක් සහිතව මීටර උල පාවිච්චි කරලා මේකෙදි මේ කේශික නාලයේ දිග මැන ගන්න පුළුවන්. හරි ඒතර ඔය ටික තමයි අපිට මිනෝ විදිහට අමතර ඕනේ අනුක්‍රමණය ඇසුරෙන් එන්න මේ ඊට. ඒක දත්තයක් විදිහට අපිට ගුරුත්වජ ත්වරණය මේකේ ගුරුත්ව ත්වරණය සහ තරලය ඝනත්වය කියන්නේ ජලය නම් ජලයේ ඝනත්වය අපිට ආදේශ කරන්න වෙනවා. එහෙනම් දත්ත විදිහට ජලයේ ඝනත්වය සහ
ගුරුත්වජ ත්වරණය අපිට දත්තයන් විදිහට ලබා දෙන්න ඕනේ. අවශ්‍ය අමතර මිනුම් තමයි එතකොට කේශිකනාලයේ දිග සහ කවුද කේශිකනාලයේ දිග සහ අපිට කේශිකනාලයේ මධ්‍යයන විස්කම්භය. හරි. ඒතකොට අපිට මධ්‍යයන විස්කම්භය කියවල අපිට මේ හැමතැනම ඒකාකාර නොවුනොත් එහෙම ගැටලුවක් වෙනවා. ඒතකොට අපි විස්කම්භය කියලා ගන්නේ කිසියම් කෙළවලක තියෙන මධ්‍යයන විස්කම්භය. ඒ නිසා අපිට මේකේ ඒකාකාර නලයක් කියලා සලකලා තමයි වෙන මේ අරය ආදේශ කරන්න වෙන්නේ විස්කම්භය ආදේශ කරන්න වෙන්නේ. හරි. එහෙනම් අපිට ඒකාකාර නොවන නලයක් නම් අපිට එතන ගැටලුවක් තියෙනවා මේ විස්කම්භය සඳහා ලබා ගන්න අගේ. හරි. ඒතකොට අපිට මේ චලනවීක්ෂයක් පාවිච්චි කරලම අපිට මෙන්න මේ කියන විස්කම්භය අපිට වෙනස් විදිහකටත් මැන ගන්න පුළුවන්. අපිට රසදිය පටක් පාවිච්චි කරනවා. හරි. හරි. අපි ඒ ගැන පස්සේ විශේෂ කරුණු ගැන කතා කරමු. හරි. එහෙනම් දැන් මේක තමයි පරීක්ෂණය. හරි. එහෙනම් මේ පරීක්ෂණයේදී අපි අවශ්‍ය උපකරණ ටික කතා කරා. ඊට පස්සේ පරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ ඇටවුම විස්තර කරා. ඒ වගේම පරීක්ෂණයේ මූලික පියවර ටික. හරි. මූලික පියවර ටික කතා කරා. හරි. මේ විදිහට උඩ අපිට පරීක්ෂණයේ මිනුම් ලබාගෙන ප්‍රස්ථාරය ඇඳලා පස්සේ අපිට පුළුවන් අනුක්‍රමණය පාවිච්චි කරලා මෙන්න මේ ඊට කියන එක නම් මැන ගන්න. හරි. ඊට කියන එක නම් මැන ගන්න. හරි. එතකොට මේ ඊට මයින්වත් එක්කම අපිට පුළුවන් මේ වෙලාවේදී මෙන්න මේ තරලයේ කවුද උෂ්ණත්වය මැන ගන්න. හරි. උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. එතකොට අපිට මේ උෂ්ණත්වයේදී ජලයේ දෘෂ්ටාවිතා සංගුණකය කියලා අපිට පුළුවන් අගයක් ඉදිරිපත් කරන්න. හරි. එතකොට මේක ලොකු අගයක් එන්නේ නැහැ. හරි. දශම අගයක් එන්නේ. හරි. දශම අගයක් එන්නේ. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් අපිට ජලය සඳහා කිසියම් උෂ්ණත්වයකදී ලැබෙන දෘෂ්ටාවිතා සංගුණකයේ අගය කියන්නේ සම්මත අගයක් තියෙනවනේ. ජලය සඳහා අපි පරීක්ෂණයේදී හොයාගන්න මේ පරීක්ෂණයෙන් යම්කිසි අගයක් ගන්නවා. නමුත් අපි දන්නවා මේකේ සම්මත අගයක් තියෙනවා මේ උෂ්ණත්වයේ දෘෂ්ටාවිතා සංගුණකයේ ජලය මෙච්චරයි කියලා. හරි. ඒතර අපිට පුළුවන් අපි ලබාගත් අගය සහ හරි සම්මතයක් විදිහට අපි පොතකින් ලබා ගන්න අගය අතර වෙනස. හරි. ඒතර අපි ලබා ගන්නා කියන්නේ ඒ ලබා ගන්න අගය සහ සම්මත අගය අතර වෙනස. අපි ලබාගත් පාඨාංකයෙන් බෙදුවොත් එහෙම ඒ නිවැරදි අගයෙන් බෙදුවොත් එහෙම අපිට මෙන්න මේ දෘෂ්ටාවිතා සංගුණකය සඳහා හරි භාගික දෝෂය අපිට ගණනය කරන්න පුළුවන්. හරි භාගික දෝෂය නැත්නම් ප්‍රතිශත දෝෂය ගණනය කරන්න පුළුවන්. හරි කොච්චර දෝෂයක් වෙලා තියෙනවද කියලා. හරි එතකොට දැන් අපි මේකේ විශේෂ කරුණු කතා කරොත් එහෙම හරි අපි විශේෂ කරුණු කතා කරගමු. ඒකෝර දැන් මේ තියෙන්නේ කොයිසෙල් සූත්‍රය ඇසුරෙන් ජලයේ දෘෂ්ටාවිතා සංගුණකය වෙන පරීක්ෂණයේ විශේෂ කරුණු. හරි විශේෂ කරුණු බලමු. හරි එහෙනම් විශේෂ කරුණු වලදී අපි එකින් එකට බලමු මේ උපකරණات එක්ක මේ පරීක්ෂණයේදී අපි විශේෂයෙන් විභාගයේදී අපිට හම් වෙන ව්‍යුහගත රචනා ගැටලුවකදී අපිට මේ මූලික පියවර වලට අමතරව මූලික කරුණු වලට අමතරව මේකේ විශේෂ ප්‍රශ්න අහන්න පුළුවන්. මෙන්න මේ තර්කානුකූලව කිසියම් උත්තරයක් ලියන්න. මෙන්න මේ හේතුව මොකද්ද? මෙන්න මේ උපකරණය මේ විදිහට පාවිච්චි කරන්න කියලා විශේෂ කරුණු අහන්න පුළුවන්. හරි අන්න ඒ නිසා හරි පරීක්ෂණය සඳහා මූලික කරුණු වලට අමතරව මේකෙදි විශේෂ කරුණු අපි මොනවාද කියලා බලමු. හරි. එහෙනම් හරි මුලින්ම බලමු මෙන්න මෙහෙම. හරි. එතකොට මේකෙදි අපි කතා කරනවා මෙන්න මෙතන අපි කේශික නලයක් පාවිච්චි කරනවා. එතකොට මේ කේශික නලය සඳහා අපි පාවිච්චි කරන පොයිසෙල් සමීකරණය. හරි පොයිසෙල් සමීකරණය වළංගු වන තත්ත්ව මොනවාද කියලා අහන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ තත්ත්ව ටික කලින් කතා කරා. හරිද? එතකොට අපි මෙන්න මේ කේශික නලය හරහා පීඩනාන්තරයක් ලබා දෙන්න අපිට නියත පීඩන හිසක් පාවිච්චි කරලා තියෙනවා. හරි එහෙනම් අපිට අහන්න පුළුවන් මේ නියත පීඩන හිසක් භාවිතා කරන්නේ මේක කෙලින්ම අපි මේ නලය සම්බන්ධ කරන්නේ නැතුව ටැප් එකකට වගේ සම්බන්ධ කරන්නේ නැතුව මේ නියත පීඩන හිසක් භාවිතා කරන්නේ ඇයි කියලා. හරි එහෙනම් අපි දන්නවා නියත පීඩන හිසේ අපි දන්නවා ද්‍රව මට්ටම නියතව තියාගන්න පුළුවන්. හරි ද්‍රව මට්ටම නියතව තියාගන්න පුළුවන් කියලා කියන්නේ අපිට කිසියම් නියත පීඩනයක් කාලාන්තරයක් පුරාවට තබා ගන්න පුළුවන්. හරි එහෙනම් මෙන්න මේ හේතුව නිසා ඒ වගේම මොකක්ද මේ නියත පීඩන හිස ඉහළ පහළ සීරු මාරු කරන්න පුළුවන් අපිට පහසුවෙන්ම. ඒ නිසා මෙන්න මේ h කියන එකනාව වෙනස් වෙන නිසා උස වෙනස් වෙන නිසා පීඩනය පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කිසියම් පීඩනයක් යටතේ නියතව තරලයේ ගලන්නට සලස්වන්න පුළුවන් කාලාන්තරයක් පුරාවට. හරි එහෙනම් මෙන්න නියත පීඩන හිසේ වැදගත්කම. හරි ඊළඟට අපි මෙන්න මේ කේශික නලය තිරස්ස සවි කරන්න ඕනේ. තිරස්ස සවි කරෙන්නේ නැත්නම් මේකේ ආනතියක් තිබුණොත් එහෙනම් මේ හරහත් අපිට තව අමතර පීඩනයක් මේකට සලකන්න වෙනවා. හරි අමතර පීඩනයක් සලකන්න වෙනවා. හරි ඒ වගේම මෙන්න මේ කේශික නලය අපි ගන්න කේශික නලය හැකියතාක් දුරට පුළුවන් තරම් ඒකාකාර නලයක් වෙන්න ඕනේ. ඒකාකාර නලයක් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මේ තරලය ගලනකොට මේකේ තනින් තැනට හරස්කඩ අරය වෙනස් වුණොත් එහෙම තරලයේ හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා. හරි හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා.
හරි හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ ඒකක දිගක් කරහා පවතින පීඩන අන්තරය. දැන් අපි හිතුවොත් මෙන්න මෙහෙම. හරි මෙන්න මෙහෙම හිතුවොත් එහෙම අපි දැන් මෙන්න මේ B කෙලවර ඉඳන් A කෙලවර දක්වා. හරි B වල ඉඳන් A දක්වා. අපි පීඩනය වෙනස් වෙන විදිය අඳුත් එහෙම. B වල ඉඳන් A දක්වා පීඩනය වෙනස් වෙන විදිය අඳින්න කිව්වොත් එහෙම අපි හිතමුකෝ වායුගෝලීය පීඩනය අපි P නෝට් කියලා අගයක දාගෙන මෙන්න මේ විදිහට ඒකාකාර පීඩන විචලනයක් එනවා. හරි මේ දිනේ B වල ඉඳන් A දක්වා පීඩනය වෙනස් වෙන විදිය. හරි. නමුත් මේ නලය හරස්කඩ ඒකාකාර නොවුනොත් එහෙනම් මේ පීඩන අනුක්‍රමණය දැන් බලන්න අපි දමු මෙන්න B වල ඉඳන් A දක්වා නියත පීඩන අනුක්‍රමණයක් තියෙනවා. හරි නියත පීඩන අනුක්‍රමණයක්. නමුත් හරස්කඩ අරේ තනින් තනට වෙනස් වුණොත් එහෙනම් මේ පීඩන අනුක්‍රමණයක් වෙනස් වෙනවා. හරි. එතකොට අපි පොයිසර් සමීකරණය දාන්නේ කිසියම් නියත පීඩන අනුක්‍රමණයක් යටතේ පවතිනකොට ඒ කියන්නේ අරේ නියත අවස්ථාවක් සඳහා. හරි. අරේ නියත අවස්ථාවක් සඳහා. මෙන්න මේක වෙනස් වෙන්න පුළුවන්. අනුක්‍රමණය තනින් තනට වෙනස් වෙන්න පුළුවන්. හරස්කඩ අරේ නැත්නම් විස්කම්භය වෙනස් වුණොත් එහෙම. හරි. ඒකවල අපි දන්නවා මෙන්න මේ වගේ විචලනයක්. මෙන්න මේ වගේ පීඩනය වැඩි තැනක ඉඳන් පීඩනය අඩු තැනක් දක්වා පීඩන අන්තරයක් යටතේ තරලයක් ගන්නන්නේ දුෂ්‍රාවී තරලයක. අපි දන්නවා මේක දුෂ්‍රාවී නොවන තරලයක් වුණා නම් මේ විදිහේ පීඩන විචලනයක් එන්නේ නැහැ. හරි. අපි දන්නවනේ දැන් අපි බර්නෝලි සමීකරණය දානකොට හරි බර්නෝලි සමීකරණය දානකොට අපි දන්නවා මේ වගේ නලයක් කරා පීඩනය වෙනස් වෙන්නේ නැහැ නියතයි. හරි. මොකද ඝර්ෂණ බල නොමැති තරලයක් නම් හරි ඝර්ෂණ බල නොමැති තරලයක් නම් මේ විදිහේ පීඩන විචලනයක් එන්නේ නැහැ. හරි. නමුත් මේක දුෂ්‍රාවී තරලයක් නිසා තමයි මේ වගේ පීඩන අනුක්‍රමණයක් මේක ඇතුලේ පවත්වාගෙන ඉන්නේ. හරි. ඒතර මෙතන අපි නූල් පොටක් ගැට ගහලා තියෙනවා. ඒතර මේ නූල් පොටක් ගැට ගහන්න හේතුව අපි කිව්ව මොකද්ද? මෙන්න මෙතන මාවකයක් නිර්මාණය වෙන්න පුළුවන්. මාවකයක් නිර්මාණය වුණොත් හරි මෙතන පීඩන අන්තරයක් හට ගන්න පුළුවන්. ඒ කියන්නේ වායුගෝලීය පීඩනයට වඩා වෙන මේ කෙලවරේ පීඩනය මාවකය නිසා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ මෙතන ද්‍රව බිඳු වෑස්සෙනකොට මාවකයේ බිඳීම නිසා හරි නැවත පීඩනය විචලනයක් ඇති වෙන්න පුළුවන්. ඒ මාවකයේ තියෙන අවස්ථාවේදී පීඩනයක් ඇති වෙනවා. මාවකයේ බිඳුනට පස්සේ ක්ෂණිකව පීඩනය අඩු වෙලා යනවා. හරි සමහරවිට පීඩනය අඩු වීම නිසා එළියේ තියෙන වාතය මෙන්න මේ කේශික නලය තුලට ඇතුල් වෙන්නත් පුළුවන් මේ කෙලවරේදී මෙන්න මේ වායු මේ ද්‍රව මාවකයේ බිඳෙන අවස්ථාවේදී. එහෙම වෙන්නත් පුළුවන්. හරි. එතකොට අපිට ඒක වළක්ව ගන්න පුළුවන් මෙන්න මේ කපු නූලක් පාවිච්චි කරොත් එහෙම. අපි දන්නවා කපු නූල් කියලා කියන්නේ ද්‍රවත් එක්ක ස්පර්ශ කෝණය ගොඩක් අඩු එකක්. හොඳට ජලය මගින් කපු නූලක් තෙත් වෙනවා. හරි. ඒ වගේ නලයක් මෙතන පාවිච්චි කරොත් මෙතන මාවකයක් සෑදෙන්නේ නැතුව මෙන්න මේ නූල දිගේ මෙන්න මේ ද්‍රවය වැස්සෙන්න සලස්සන්න පුළුවන්. ඒ වගේම මේ ඉවතර විසි වෙන එකත් වළක්ව ගන්න පුළුවන්. හරි. ඔන්න ඊළඟ කතාව. හරි. එතකොට අපි මෙතන ඊළඟ කතාව තමයි මෙන්න මෙතන අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් මේ මිනිත්තු 3ක වගේ කාලයක් පුරාවට මේ තරලය එකතු වෙන්න සලස්සනවා. හරිද? ඒකෙත් අපි වැදගත්කමක් තියෙනවා. හේතුව අපි මෙතන කුඩා ද්‍රව පරිමාවක් එකතු කරගත්තොත් අපි දන්නවා කුඩා ද්‍රව පරිමාවක් එකතු කරගත්තොත් හරි අපි මෙතන මයින්ඩ් යනවා කවුද මෙන්න මෙතන පදයක් මයින්නවා Q බෙදීම T කියලා. Q බෙදීම T කියන්නේ ඒකක කාලයකදී ගලන තරල පරිමාව. එහෙනම් එකතු කරගත්ත තරල පරිමාව V නම් අපි V ගත වෙච්ච කාලයෙන් බෙදුවට පස්සේ මොකද්ද තරලයේ ගලන ශීඝ්‍රතාවය. හරි තරලයේ ගලන ශීඝ්‍රතාවය. එහෙනම් අපි මෙතන එකතු කරගන්න තරල පරිමාව වැඩි වෙන තරමට මෙන්න මේ තරල පරිමාව මැනීමේ බාහිර දෝෂය අඩු කරගන්න පුළුවන්. අපි මේකට මිනුම් සරාවක් තමයි පාවිච්චි කරන්නේ. අපි දන්නා කුඩා මිනුම් පරිමාවක් මයින්කොට සිදුවන බාහිර දෝෂය වැඩි. නමුත් අපි වැඩි පරිමාවක් පාවිච්චි කරනවා නම් අපිට ඒ සඳහා අඩු බාහිර දෝෂයක බලපෑමක් ඇති කරගන්න පුළුවන්. හරි ඒ වගේම කාලය වැඩි කරන තරමට කාලය මැනීමේ බාහිර දෝෂයත් අඩු වෙනවා. හරි. ඒතර සමස්තයක් විදිහට පරීක්ෂණයේ සිදුවන දෝෂය අඩු වෙනවා. හරි. ඔන්න තියෙනවා අපිට ඒතර මූලික කරුණු ටික කතා කරා. හරි ඊළඟට අපි කිව්වා මෙතන දැන් මේ ප්‍රස්ථාරය අදිනකොට මෙන්න මේ H කියන එක වෙනස් කරගෙන තිරස් කේශික නලයේ ඉඳන් මෙන්න මේ නියත පීඩන උපකරණයේ ද්‍රව මට්ටමේ දක්වා තියෙන උස වෙනස් කර හරි එකිනෙකට වෙනස් එක්චගයන් සඳහා Q බෙදීම T හරි Q බෙදීම T කියන තරලයේ ගලන ශීඝ්‍රතාවය ප්‍රස්ථාරගත කරාට පස්සේ මෙන්න මේ රේඛීය ප්‍රස්ථාරයක් එනවා. හරි. නමුත් දැන් අපි කිව්වා H සඳහා අගය. කියන්නේ අපි H සඳහා පවතින අගය මෙන්න මේ අගය සෙන්ටිමීටර් 50 වගේ සීමාව ඉක්මුවට පස්සේ මෙන්න මේ ප්‍රස්ථාරය වක්ත වෙන්න පටන් ගන්නවා. හරිද? එහෙනම් අපි ඒකටත් හේතුව බලමු. හරි. අපි දන්නවා එතකොට පොයිසන් සමීකරණය වරන් වෙන්නේ මොන තත්ත්වයකටද? තරලය අනාකූලව ගන්නවා. හරි. එතකොට අපි තරලය ආකූල තත්ත්වයට වෙනස් වුණොත් එහෙම නැත්නම් අවදි අගය පැන්නොත් එහෙම අවදි අගය ඉක්මවා ගියොත් එහෙම හරි තරලය ගන්න ශීඝ්‍රතාවයේ අවදි අගයක් තියෙනවා. අවදි අගය කියන්නේ අවදි අගය පැන්නට පස්සේ කියන්නේ තරලය අනාකූල තත්ත්වයෙන් ඉඳන් ආකූල තත්ත්වයට වෙනස් වෙන අවස්ථාවක් කියනවා අවදි
අවස්ථාව කියලා. මේ අවදි අවස්ථාව ඉක්මවලා ගියොත් එහෙම අපිට මෙන්න මේ තරලය ආකූල වෙන්න පුළුවන්. හරි. එතකොට මේ තරලය ආකූල වුණාට පස්සේ අපිට මෙන්න මේ සමීකරණය වළංගු වෙන්නේ නැහැ. අනාකූල රේඛා එකිනෙක ඡේදනය වෙනවා. හරි. තරලය කැළඹීම් සහිතව ගලන්න පටන් ගන්නෙ. හරි. ඒ නිසා මේ තරලය ටිකක් මෙන්න මේ ප්‍රස්ථාරයේ වක්‍ර වෙනවා. එතකොට අපි කවදාවත් මෙන්න මේ අනුක්‍රමණය ඇසුරෙන් මෙන්න මේ ඊට හොයන්න යනකොට අපි මේ රේඛී කොටස විතරයි පාවිච්චි කරන්නේ ප්‍රස්ථාරය. මෙන්න මේ එහා පැත්තේ තියෙන කොටස අපි පාවිච්චි කරන්නේ රේඛීය අවස්ථාව විතරයි. හරි. ඒතකොට ওই ටික තමයි ඒ සම්බන්ධ තියෙන විශේෂ කරුණු ටික. හරි. එතකොට අපිට මූලික කරුණු විදිහට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු දැන් අර මෙතන විශේෂයෙන් අපි කිව්වා මෙන්න මෙහෙම කතාවක්. අපි මේ කේශික නලයේ විස්කම්භය මයින්ද අපි පාවිච්චි කරනවා කියලා කිව්වේ කවුද? මෙන්න මේ චලාන්වීක්ෂය පාවිච්චි කළ කිසියම් තැනක තියෙන මධ්‍යයන විස්කම්භය තමයි ගත්තේ. ඒ කියන්නේ ලම්බක විස්කම්භ දෙකක්. හරි. දැන් අපිට මේකේ පරීක්ෂණය තව ටිකක් නිර්වද්‍ය කරගන්න නම් අපි මොකක් කරන්න ඕනද? මේ කේශික නලයේ තියෙන මධ්‍යයන විස්කම්භයක් මැන ගන්න ඕනේ. හරි. මධ්‍යයන විස්කම්භය. ඒ සඳහා මොකක් කරන්න පුළුවන්ද? අපිට මෙන්න මේ කේශික නලය අරගෙන මේ කේශික නලයට අපිට රසදිය ඇතුල් කරගන්න පුළුවන්. හරි. මෙන්න මෙතෙන් අපි චූෂකයක් සම්බන්ධ කරලා හරි චූෂකයක් පාවිච්චි කරලා අපිට මෙන්න මේ කේශික නලය තුලට කිසියම් රසදිය කඳක් ඇතුල් කරගන්න පුළුවන්. හරි. රසදිය කඳක් ඇතුල් කරගෙන මේ රසදිය කඳ තිරස් කරලා අපිට පුළුවන් මෙන්න මේ රසදිය කඳ මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ දෙපැත්තේ මාවකයේ මිනුම් ලබා ගන්න පුළුවන් කවුරු පාවිච්චි කළාද? චලාන්වීක්ෂය පාවිච්චි කරලා. හරි. චලාන්වීක්ෂය පාවිච්චි කරලා මෙන්න මේ දෙපැත්තේ තියෙන මාවකවල පිහිටුම ලබා ගන්න පුළුවන්. හරි. එතකොට අපිට මේ විදිහට L1 මැන ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ කේශික නලයේ තුල තියෙන රසදිය කඳේ දිග L1 මැනගත්තා. L1 මැනගෙන හරි අපිට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේ රසදිය කඳ මේ වගේ තැන් කීපයකට විස්ථාපනය කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගේ තැන් කීපයකට විස්ථාපනය කරලා මේ කේශික නලයේ තැන් කීපයකට විස්ථාපනය කරලා L1, L2, L3 සුපුරුදු විදිහටම මේ විදිහට මැන ගන්න පුළුවන් දිග තැන් කීපයකට විස්ථාපනය කරලා මැනගෙන අපිට මෙන්න මේ දිගෙත් මධ්‍යයන්‍ය ගන්න පුළුවන්. ඒතකොට L කියලා කියන්නේ කවුද? L1 ධන, L2 ධන, L3 බෙදීම 3. නම් මධ්‍යයන්‍ය ගත්තා. හරි. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙහෙම. හරි. අපිට පුළුවන් මෙන්න මේ එකතු කරගත්ත රසදී කඳේ ස්කන්ධය මැනගන්න. හරි. ස්කන්ධය මැනගන්න. කොහොමද අපි ස්කන්ධය මැනගන්නේ? මුලින්ම ඔරලෝසු වීදුරුවක් අරගෙන හිස් ඔරලෝසු වීදුරුවක ස්කන්ධය මැනගන්නවා. තෙදර තුලාවක් නැත්නම් ඉලෙක්ට්‍රොනික තුලාවක් පාවිච්චි කරලා හිස් වීදුරු ඔරලෝසු ස්කන්ධය මැනගත්තා. ඊට පස්සේ මෙන්න මේ කේශික නලයේ තියෙන රසදී ටික අපි මේ වීදුරු ඔරලෝසු වල දානවා. හරි. දාලා ඉවර වෙලා ඊට පස්සේ එනවා අපි M1 මැනගත්ත කවුද? M1 මැනගත්තා හිස් වීදුරු කදාවේ ස්කන්ධය. ඊට පස්සේ M2 මැන ගන්නවා රසදිය සහිත වීදුරු ඔරලෝසු ස්කන්ධය M2. ඊට පස්සේ පුළුවන් M2 ඍණ M1 කියලා කියන්නේ කවුද? රසදිය ස්කන්ධය. හරි. රසදිය ස්කන්ධය අපිට M මැන ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට රසදිය ස්කන්ධය මැනගත්තා. හරි. ඊළඟට අපිට පුළුවන් කොහොමද? අපිට මෙන්න මේ රසදිය ස්කන්ධය සමාන වෙනවා කවුද? රසදිය ස්කන්ධය සමාන වෙනවා කේශික නලයේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම. කියන්නේ පරිමාව වැඩි කිරීම. මේ රසදිය පරිමාව වැඩි කරන්න ඕනේ කාගෙන්ද? පරිමාව වැඩි කරන්න ඕනේ රසදිය වල ඝනත්වයෙන්. හරි. රසදිය වල ඝනත්වයෙන්. එතකොට අපිට මේ M සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. රසදිය පරිමාව කියලා කියන්නේ 5d බෙදීම 2 වර්ගය. හරි. ඒ කියන්නේ මොකද්ද? නැත්තම් 5r වර්ගය. මේ නැතුව අපි 5r වර්ගය කියලා ගමු. 5a වර්ගය. හරි. හරස්කඩ වර්ගඵලය. ඊට පස්සේ ගුණ කරන්න පුළුවන් රසදිය කඳේ දිගෙන්. හරි. L මේක සිලින්ඩරාකාර රසදිය කඳක්නේ. හරි. එහෙනම් 5a වර්ගය L වලින් ගුණ කරා ඔන්න රසදිය පරිමාව වෙන රසදිය වල ඝනත්වය. එහෙනම් අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් a වර්ග සමානයි m බෙදීම ρ 5l කියලා. හරි. මේ තියෙන්නේ a සඳහා ප්‍රකාශනය. අර a සඳහා ප්‍රකාශනය. එහෙනම් අපිට පුළුවන් මොකක් කරන්නද? a සඳහා ප්‍රකාශනයක් ගන්න m බෙදීම ρ 5l වල වර්ගමූලය විදියට. හරි. එහෙනම් මේ තියෙන්නේ a සඳහා ප්‍රකාශනය. එහෙනම් මධ්‍යයන්‍ය අර මේ විදිහට මැන ගන්න පුළුවන් රසදිය කෙන්දක් පාවිච්චි කරලා රසදිය පටක් පාවිච්චි කරලා. හරි. හරි. එහෙනම් මේක පාවිච්චි කරොත් අපිට මේක කිසියම් හෝ ඒකාකාර නොවන ගතියක් තිබුණොත් එහෙම ඒ නිසා ඇති වෙන දෝෂය අවම කරගන්න පුළුවන්. හරි. ඉතින් පරීක්ෂණයේ මූලික කාරණු ওই ටික තමයි. හරි. හරි. එහෙනම් ඔය පරීක්ෂණය අවශ්‍ය කරුණු ටික ලියාගෙන
මේ සම්බන්ධව තියෙන පසුගිය විභාග වියෝගත රචනා ප්‍රශ්න කිහිපයකට උත්තර ලියන්න. හරි. එතකොට මූලික කරුණු ඔය ටික අපි තවත් ප්‍රායෝගික පරීක්ෂණයකින් ඉස්සරහදී හමු වෙමු.